මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පින්වත් දෙමාපියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 15 වන දිනට සිය දිවි ගමනෙහි 22 වන වියට පා තබන සිය එකම පුතු වන අඛිල දේශාන් මෛත්‍රීපාල පුතණුවන්ට ජන්මදින තුටුපඬුරක් ලෙස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබන අතර එම කුසල් හේතුවෙන් දැනට ඔහු විසින් සිදු කරගෙන යනු ලබන සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමටත් අනුගමනීය ප්‍රතිපදාවකින් සිය ජීවිතය ආර්ය පුද්ගලයෙකු ලෙස ගත කිරීමට අවශ්‍ය කායික සහ මානසික ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. එමෙන්ම ඔහු සමග මේ වන විට සිය අධ්‍යාපන කටයුතු හදාරමින් ලොව පුරා වෙසෙන සියලුම දූපුතුන්ටද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගැනීමටත් යහපත් පුරවැසියන් ලෙස සිය දිවි මඟ සාර්ථක කර ගැනීමට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවා. එමෙන්ම ලොව පුරා වෙසෙන ශ්‍රී සද්ධර්මය සොයා යන බුදුනුවන්ට පින්කෙතක් බඳු වූ ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ නාහිමියන් ප්‍රමුඛව මේ වන විට ලොව පුරා වැඩ වාසය කරනු ලබන සියලුම ආර්ය මහා සංඝරත්නයටත් ඔවුන්ගේ බව ගමනෙහි අවසන් උප්පත්තිය නිමා කිරීමට ප්‍රථම ආර්ය මගට ප්‍රවිෂ්ඨ වීමට වෙරදරන කුසල් සපුරා ඇති බුදුනුවන්ට කලන මිතුරන් ලෙස ධර්මාවබෝධය ලබා දීමට අවැසි කායික ශක්තිය චිත්ත ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි අපරිහාන ධම්මං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වය දරන්නා වූ දෙමව්පියන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ සලසා ගත්තා වූ සදහැවතුනි, මෙබඳු මාතෘකාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළමුව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මගේ මේ දිනවල තේමාව. බලන්න, යෞවනයේ සිටම අනුගමනීය ප්‍රතිපදාවකින් ආර්ය පුද්ගලයෙකු ලෙස ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳව ධර්මදේශනයක්. මාවට කියනවා නේද, බුදු සමය ඇදහිලිවන්තාගමක් නෙවෙයි ජීවන ප්‍රතිපදාවක් කියලා. ජීවන ප්‍රතිපදාව කියන්නේ ජීවිතය තුල තියෙන දෙයක්. ළමා කාලේ පහුවනන් පස්සේ අපි හැමෝම ජීවත් වෙනවා. මහලු වයසටපත් වෙනවා කියලා ජීවත් වෙලා ඉවරයි. අපේ මුතුන් මිත්තන් කළ පරිදි ජීවත් වෙලා ඉවර වෙලා මල් පහම් පුදන්න සිල් සමාදන් වෙන්න යන්න පරලොවට පින් කරන්න යාම කියන තේමාව නරක නෝනට හොඳම එක නෙවෙයි. ඒක ජීවන ප්‍රතිපදාව නෙමෙයි. ජීවත් වෙලා ඉවර වෙලා මරණ බය දැනෙනකොට එහෙම නැත්නම් මේ සියල්ල අතහැරින්න සිදුවන දැනගත්තම හිත හදාගන්න යොදා ගන්නා වූ ප්‍රයෝගයක් වශයෙන් තමයි මම දකින්නේ. නමුත් මිනිස්සුන්ට ජීවිතය දීලා තියෙනවා. මිනිස්සු ජීවිතය විඳින්න ඕන. නමුත් මිනිස්සුන්ට ජීවිතය තුළ සිදුවෙන්නා වූ වැරදි ආකල්ප ග්‍රහණය කර ගැනීමක් නිසා ඔවුන්ට මේ ජීවිතයේ ගමන් මඟ වෙනස් වෙනවා. සුන්දර මුහුණුවරකින් සතුරු ජීවිතයකින් ආරම්භ වෙන්නා වූ ළමා ගමන් මඟ පසු කාලීනව මඟ වෙනස් වෙනවා. ඒ වෙනස් වී ගිහින් අතරමං වුණාම අගට තමයි තේරෙන්නේ කොතන හරි වැරදුණයි කියලා. ඉතින් මෙන්න මේ නිසා ජීවිතේ මඟ වෙනස් කරගන්න නැතුව මුලදීම ගමන් මඟ නිවැරදි කරගෙන යන්නට උගන්වන්නා වූ දහමක් වශයෙන් තමයි බුදු සමය කියලා කියන්නේ. එතකොට මේ තේමාව අඩංගු පාට දෙකක් තමයි මම මේ ගත්තේ. මේක මගේ ධර්මදේශනාවල අනන්ත වාරයක් මාතෘකා පාඨය වශයෙන් අරන් ඇති. නමුත් ඒ කියපු දහම් සූත්‍ර දේශනාවක් කරන්න නෙමෙයි මම මේක ගත්තේ. මේක මෙතෙන්ට ගැලපෙන තේමාව නිසා. එබැවින් තථාගතයන් වහන්සේ
භික්ෂුන් වහන්සේලා ඇමතුවා වගේ මා ඔබ අමතනවා ඔබ කියලා භික්ඛවේ කියන්නේ නැතුව. මා ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබ අමතනවා. ජීවිතය තුළ මෙන්න මේ තේමා දෙක බලන්න. පරිහාන ධම්මං වෝදේ සිස්සාමි අපරිහාන ධම්මංච. පළමුවෙන් තිබෙන්නේම පරිහාන ධම්මංච. ඒ හේතුව තමයි බුදුවරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් නැතුව කෙනෙක් ජීවත් වෙන්න ගත්තොත් ඔහු අනිවාර්යෙන්ම මේ පරිහාන ධම්මං වෝ භික්ඛවේ කියන ධම්මං කියන මාර්ගයමයි යන්නේ. ඉතින් මේකට ස්වභාවයෙන්ම පණිවිඩලොන්ට ඉනිමං බඳින එකක් තමයි රටේ පවතින හැම තරහකාරී දෙයක්ම හැම රටාවක්ම. දරුවෙකුට මේ ලෝකේ ජනිත වුණයින් පසුව ඔහුට පේන්නේ මේ සුන්දර පරිසරයක් සිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න එකක්. නමුත් ඔවුන් පාසලට ඇතුළත් කිරීමේ ඉඳලාම එතන දරුවන්ට බරක් නැති වුණාට මව්පියන්ට මහ විශාල බරක්. මොකද චක්‍රලේඛ නීති රීති බාධක හරියට. මේ බාධක ජය ගන්නට ඇත්තෙන් බැරි නම් නොකරන බොරු කරන්න පෙළවෙනවා මව්පියන්. මම එසේ දකින්නේ මට මතක නෑ මම පාසල එක ගිය දවස අම්මා දෙක්කලා ගියේ තාත්තද මාමා කෙනෙක්ද කියලා. නමුත් එදා ගිහින් ඉල්ලුම් පත්‍රයක් අරගෙන එදා වාර දීලා එන්න පුළුවන්කම ලැබුණාම කිසිම තරගයක් තිබුණේ නෑ පාසලට යන්න. අද වසරක් 3ක් 4ක් 5කට පෙර පදිංචි සහතික ඔක්කොම හදාගෙන එතකොට බිල්පත් හදාගෙන පදිංචි ඔප්පු කරන්න වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර විට විනිශ්චය මණ්ඩලය නැත්තම් පරීක්ෂක මණ්ඩලය වහම බොරු උත්තර දෙන්න දරුවන්ටත් උගන්වලම එක්කලා යනවා. මෙන්න මේ විදිහට හොරය බොරුව වංචාව තරඟය කරන්නටම උගන්වන්නා වූ රටාවක් තමයි මේ අධ්‍යාපන රටාව තුළ සකස් වෙලා තිබෙන්නේ. ඒකයි පණිවිඩලොන්ට ඉනමන් වදිනවා කියලා කියන්නේ. මේක තේරුම් ගන්න කුමක්ද අපි මේ බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයක් තුළ. මා දකින්නේ මේ සමාජයේ බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය තුළ උගතෙක් වෙලා කුසගින්න නිවා ගන්න වැටපක් හොයාගන්න ක්‍රමයක්. මුළු ජීවිතේම මේක කියලා හිතනවා. උගතෙක් බවට පත්වීම තුළ වැඩිපුර හොඳ වැටපක් හම්බ වෙනකොට ඉතින් ජීවත් වෙන්න කෑම බීම ඇඳුම් පැළඳුම් නිවාස ආවාහ විවාහ මේවා ටික සුව පහසුව ළඟා කරගත්තේ. මේ සුව පහසුව මේ ටික ළඟා කරගන්නට අවශ්‍ය උගතෙක් බුද්ධිමතෙක් වෙන එක තමයි රට දකින නීතිය දකින අධ්‍යාපනය. ඒ සඳහා අර ආරම්භක ප්‍රතිපදාව සිට යන මගේ මොන අඩුපාඩු වැරදි තිබුණත් ඒවා පිළිබඳව සැලකිල්ලක් නැහැ. මේ නිසා අවුරුදු 7-8 10 නැත්නම් 5 පටන් ගන්නකොට එතන ඉඳලම තරඟකාරීත්වය තුළ හොරය, බොරුව, වංචාව, ඊර්ෂ්‍යාව, අන් අය පරායාම, අන් අය පරාද කිරීම, ජයග්‍රහණයෙන් උදන් ගැනීම කියන මේ පාරට අවතීර්ණ කරනු ලබනවා. අධ්‍යාපනඥයන් විසින්, මව්පියන් විසින්, ගුරුවරුන් විසින් හැමදෙනාම ළමයා ලොකු අමාරුවක දානවා. අන්තිමට මොකද දන්නවද වෙන්නේ? අන්තිමට පොඩි හොරෙක් නම් ගම විතරයි විනාශ කරන්නේ. ලොකු හොරෙක් රටයි ලෝකේ විනාශ කරනවා. අන්න ඒකයි මෙතන වෙන්නේ. ඉගෙන ගත්ත අඩු වෙනකොට පොඩි හොරෙක්, ඉගෙන ගන්න වැඩි වෙන්න ලොකු හොරෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක් නම් හදන්නේ. ඊට පස්සේ ඒ ගිය තැන ඕන් බලන්නේ පව්පින් නෙවෙයි නීතියෙන් ගැලවිලා ආත්මාර්ථය ඉටු කරගන්න. මේ මග නෙවෙයිද මේ යමින් ඉන්නේ. දැන් මේ මග අත්තමුත්ත ගියා. ඔවුන්ට අවසානයේදී පින්කම් වලට රැදි වෙලා ඔවුන් බොහෝ පින්කම් කළ හොඳ බෞද්ධයෙක් කියලා ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් සෑහීමටපත් වෙලා පරලෝ යන්න සිද්ධ වුණා. කොහෙ ගියාද දන්නේ නැහැ පරලෝ. නමුත් අනුශාසනාව එහෙම කියවෙනවා විහාරස්ථානෙට ඇදුවේ හිටියොත්. ඊළඟ પરම්පරාවත් ඒ වගේම ජීවිත මැදට ගිහින් අගට ගිහින් තව ටිකක් අරට වඩා කල් තියා හෝ පිනට ලැබි වෙන කියන පුණ්‍ය කර්මයන් පැත්තට නැඹුරු වෙලා ඒත් පෘථජන භාවය තුළ පරලෝ යනවා. ඊළඟ પરම්පරාවත් ඒ පාරේ යවන්න හදනවා. එතකොට ඒකෙන් පෙන්වන්නේ ඔවුන්ට ජීවිත අගදී ආමිස පූජාව සමීප වෙනවා වරුණාම ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකක්දවත් ඔවුන් දන්නේ නැහැ. නමුත්
ආමිස පූජාව බැහැර කරන්නත් අවශ්‍ය නැහැ. ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ අමුතු දෙයක්. ඔය සමාජයේ හිතන දෙයක් නෙමෙයි. අනේ ප්‍රතිපත්ති පූජාව සහිත ජීවිතයක් අපට අවුරුදු 10 ඉඳලා දරුවන්ට දෙන්න පුළුවන් නම් ඔවුන් එහෙනම් ජීවිතේ විඳවන්නේ විඳිනවා. මෙන්න මේක තමයි බුදු සමයේ තේමාව. මේ තේමාවට සකස් වෙන අධ්‍යාපන රටාවක් තිබුණා නම් තිබුණේ පන්සලේ. පන්සලෙන් ඒක උදුරාගත්තට පස්සේ පාලකීන්ට අවශ්‍ය ක්ලාක්ලා ටිකක් හදාගන්නා වූ අධ්‍යාපන රටාවක් නේ ඉස්සර තිබුණේ. තාමත් ඒකනේ පවතින්නේ. තවට සංශෝධනය වුණාට ඒ සංශෝධනයේ විමුතල වෘත්තීය දක්ෂයින් බිහි කරනවා. අධ්‍යාත්මිකය පිළිබඳ අවධානය නැති තරම් ආගම කියලා අතීතයක් උගන්වනවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ ආගමේ නම් බුදුහාමුදුරන්ගේ ඉපදුන හැටි, බුදු වෙච්ච හැටි, ලංකාවට ශ්‍රී මහා බෝධිය ගෙනාපු හැටි, දළදා වහන්සේ ගෙනාපු හැටි වගේ ටිකක් සංගායනා කරපු හැටි. ඔය ටික පාඩම් කරගත්තාම අර අනික් විෂයන්ට සමගාමීව බුද්ධ ආගම දන්නවයි කියලා කියනවා. ලකුණුත් හම්බ වෙනවා. නමුත් කැමරාව Taman පැත්තට හැරුණේ නැහැ. Taman කවුද කියලා දන්නේ නැහැ. පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදේ පරිහාන ධම්මං වෝ දේසිස්සාමි කරලා ඔබට මේක සිදුවෙමින් පවතිනවක දන්නේ නැහැ. අන්න එතනයි මේ රහස තිබෙන්නේ. එතකොට කුමක්ද පරිහාන ධම්මං කියන්නේ? ඒක සාමාන්‍ය සමාජයේ එල්ල කරපු දෙයක් නෙවෙයි. සාමාන්‍ය සමාජයේ ඔබට තේරෙවි. ශරීර සෞඛ්‍යයෙන් පිරිහෙනවා, ධනයෙන් පිරිහෙනවා, කීර්තියෙන් පිරිහෙනවා, එහෙම දේශපාලන බලයෙන් පිරිහෙනවා, එහෙම. තිබුණු දෙයක් නැති වෙන එකනේ අර පෙන්වන්නේ. අන්න ඒ වගේ මිනිසාගේ ජීවිතේ යම්කිසි හැඟීම් වගේක් හටගෙන බලවත් වී උත්සන්න වෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි. මෙන්න මේක හටගත්තට වැඩි දියුණු වෙන්න නොදී, උත්සන්න වෙන්න නොදී, හටගත්ත ටිකත් අයින් කරගන්න පුළුවන් ආකාරයේ ඕනෑම කෙනෙකුට, උගතෙකුට, බුද්ධිමතෙකුට, ළමයෙකුට, නැත්නම් ගමේ හිටියත් නගරේ හිටියත් ඕන කෙනෙකුට ඒ බඳු ජීවන රටාවක් තමයි බුදු සමය තුලින් දෙන්නේ. රටේ ජාතියේ අවාසනාවට ඒ බඳු දර්ශනයක් ඇති දෙයක් බව බුදු සමය කියලා කියන්නේ සකස් කරන අයට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඒක තව ටිකක් කල් යනකොට තේරුම් ගිහින් මතුවේවි. එතෙක් අපි අපේ මේ වැඩේ කරගෙන යන්න වෙනවා දැන් එහෙමනම්. මේ තේමාවේ වටිනාකම අන්න ඒකයි. මේ යෞවනයේ සිටම අනුගමනීය ප්‍රතිපදාවකින් ආර්ය පුත්වලෙක් වෙන අය. අර මට මතකයි මේ මගේ ඔය ළමා කාලය තුල නිකන් අහුවෙන හැම එකක්ම කියවන පුරුද්දක් තිබුණ නිසා එක කවියක තියෙනවා පිරිමින් සිල් ගන්න වැඩි දෙන මහලු විට කියලා. ඒක මගේ ඇස්වලිනුත් දැක්කේ මම. සිල් සමාදන් වෙන්න විහාරස්ථානයට යන සංඛ්‍යාව 100ක් නම් 108ක් 10ක් තමයි වයෝ වෘද්ධ පිරිමි. අනිත් අය තාමත් එහෙම නැහැ. ජීවත් වෙලා ඉවර වෙලා සිල් ගන්න යන බුදු සසුනක් තමයි මා දුටුවෙත්. නමුත් මේ සිව්වැදරුම් ආශ්‍රම ධර්ම වල බමුණන්ගේ තමයි තිබුණේ වානප්‍රස්ථ පස්සේ සන්නාසි සංචාරක ජීවිතයක් ගත කරන ගෙදරට සම්බන්ධ නැති. නමුත් බුදු සමය කියන්නේ එහෙම එක එක කාලවලට එක එක දේවල් කරලා පස්සේ ආගමට නැඹුරු වීම නෙවෙයි. රට ජාතිය ආගම මව්පියන් සමාජය වෙනුවෙන් කළ යුතු දේවල් හැම දේවල්ම කරමින්ම ගෙනියන ආගමික ජීවිතයක්. මෙන්න මේක තමයි සමාජයට හඳුන්වා දෙන්න අවශ්‍යකම තිබෙන්නේ. එහෙම නැත්නම් ඔබ ගම අතහැර නගරයට යාවි, නගරය අතහැර සුඛෝපභෝගී තව තැනකට යාවි, අතහැර රටකට යාවි, රට ලෝකෙට යාවි. බාහිර වශයෙන් නීත්‍යානුකූලව ලබන්න පුළුවන් සැප සම්පත් ලැබේවි. නමුත් ජීවිත අවසානයේ වෙනකොට ඔබටත් ඔය ලෝභයේ, දේශයේ, මෝහයේ උත්සන්න වීම තුළ ඇති වෙන්නා වූ පරිහාන ධර්මයේ වෙලා ඉවරයි. එන්නේ පරිහාන ධම්ම සූත්‍රයේම පවතිනවා මොකද්ද පිරිහෙනවා කියන්නේ කියලා. චිත්තාභ්‍යන්තරේ හටගන්නා වූ පාපකාරී, විනාශකාරී, දුක්ගෙනත් දෙන්නා වූ මූලයන් තුනක් බලවත් වීම ජීවිතේ පිරිහීම වශයෙන් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒක පාලියෙන් තිබෙන්නේ රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං,
මොහ වේපුල්ලං. වේපුල්ලං කියන පදය මේ කුඩා ගසක් වසර 50ක් 60ක් තිස්සේ වැඩෙනකොට විශාල වෙන ආකාරයෙන් බලන්න. මේ හැඟීම් පුද්ගලයාගේ ඇඟ නෙමේ සිතේ හැඟීම් මේවා බලවත් වෙන ආකාරයේ රැකියා රටාවක්, අධ්‍යාපන රටාවක්, තරඟ රටාවක් තමයි සකස් වෙලා පවතින්නේ. ඒ නිසා සම අධ්‍යාපනයක් වෙනුවට දක්ෂයින් තෝරා වුන් ප්‍රශංසා කරන, අදක්ෂයින්ට නින්දා කරන, ප්‍රශංසාවට තෑගි ලැබෙන, නින්දාවට අවමාන ලැබෙන රටාවක් සකස් කරනවා. ඒකමයි අටලෝ දහමේ කම්පාව කියන්නේ අනතුරුව. අදක්ෂයා අවඥාවට ලක් කරන, දක්ෂයා ප්‍රශංසා කරන එක ලොකු දෙයක් වශයෙන් සලකනු ලබනවා. ඉතින් ඔය මයත පවතිනා ඔය රියලිටි වර්ගයේ සම්දර්ශනවලදී අපි ජයග්‍රාහකයා උදම් වෙනක පරාජිත පුද්ගලයා අඬන අඩපලා දැකලා තිනවා දරා ගන්න බැරුව. ලෝකේ සිදුවෙන දේවල් දරා ගන්න බැරිවීම අපි ළඟ තියෙන දුර්වලකමක්. ඒකට අපි හුරු වෙලා උද්දාමයට පත්වීම ජයග්‍රහණයේදී, පරාජයේදී හැකිලීම නැත්තම් දුකට පත්වීම. ඔය දරුවන් ගාව නොතිබුණ අපි හදාගත්ත මානසික රෝග දෙකක් ඔය. මෙන්න මේ තත්ත්වය තුළ ඔබට තුළ වැඩෙනවා ජයට ඇල්ම, පරාජයට දුකට කිරීම. සතුටට ඇල්ම, දුකට කලකිරීම. සැපට ඇල්ම, දුකට කලකිරීම. ප්‍රශංසාවට ඇල්ම, නින්දාවට හැකිලීම. වගේ යසායස කියනවා. මේවා යටතේ ඔබ දෙපැත්තකට බැඳිලා ජීවත් වෙනවා. දැන් මේ දෙපැත්ත ලෝකෙ සිදුවෙන එක කවදාවත් නතර වුණේ නැහැ. ලංකාවේ නෙමෙයි ලෝකෙ කොතනකට ගියත් මේ සිදුවීම් වළක්වන්න බෑ ඔබට. එහෙනම් මේ සිදුවීම් වලට දක්වන මේ ප්‍රතිචාරය නිසා හටගත්තා වූ මේ විකෘති ස්වභාවයේ ලෝකෙ සිදුවෙන තාක්කල් ඔබට මුණ දෙන්න සිදු වෙනව නේද? ඒන් මිදුණු තැන ලෝකෙ කොහෙවත් තියනවා කියලා හිතනවද? අන්න එහෙම බාහිර ලෝකයේ සිදුවෙන දේවල් වලට ප්‍රතිචාර දැක්වීම තුළින් ඇලීමක් ගැටීම තුළින් හදාගත්තා වූ බාහිර සමග ඇති කරගෙන බන්ධනයක්. සාන්තර බාහිර බන්ධන බද්ධෝ කියලත් කියනවා මේකට සාමාන්‍යයෙන්. ඇතුළතින් සහ පිටතින් බැඳුණු ස්වභාවයෙන් යුක්ත වීම. ලෝකෙත් සමග නොබැඳී කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තිබියදී ලෝකෙත් සමග කටයුතු කරන්න ගිහින් බැඳීම තුළ තමයි මේ මග වෙනස් වෙන්නේ. මග වෙනස් වෙනවා කියලා මම මතක් කරානේ. දැන් මේක දරුවෝ දන්නේ නැහැ. දරුවෝ පාසලට යනවා, සරලව ජීවත් වෙනවා, මව්පියන් යටතේ පෝෂණය වෙනවා. නමුත් ඔවුන්ටත් අනිත් අයට වඩා ඉහළින් පාස් වෙන්න, අනිත් අයට වඩා ලකුණු ගන්න, එහෙම නැත්නම් යාළුවන්ට තමන්ගේ රචනා ගණන් හැකියාව පෙන්වන්න නැතුව හංගලා ගිහින් වැඩියෙන් ලකුණු ගන්න, එහෙම නැත්නම් තොරතුරක් ලැබෙන තොරතුරක් නැත්නම් ඒක තමන් විතරක් තියාගෙන අනිත් අයට නොදෙන්න. මේ වගේ අන් අයට පරයා යන්නට, අන් අයට නොදන්නා මේ විදිහට හොරබරු වංචා කිරීම නැමැති ක්‍රියාකලාපයන් දරුවන්ට හැඩගස්සනවා. දැන් ඉතින් මේ කවුද හදන්නේ? මේ හදන්නේ ආත්මාර්ථකාමී මිනිස්සෙක්. ඒ ආත්මාර්ථකාමී මිනිසයා වෛද්‍යවරයෙක් වුණත් බිරිඳ සමග ගැටුම්, රෝගීන් සමග ගැටුම්. ඒ ආත්මාර්ථකාමී මිනිසයා ඉංජිනේරුවෙක් වුණොත් ඉංජිනේරු නොවුණත් බිරිඳ සමග ගැටුම්, අදාළ ශාස්ත්‍රයේ ගැටුම්. ඒ ආත්මාර්ථකාමී මිනිසයා පාලකයෙක් වුණොත් ඊට පස්සේ අනිත් අය සමග ගැටුම්. ඒ ආත්මකාර්ථී මිනිසයා උගතෙක් වුණොත් ඊට පස්සේ ගමට මේ සරල හොරෙක් වුණාට රටට ලෝකයට විශාල හොරෙක්. ඇයි මේ? බුදු සමයෙන් පෙන්වන සාරධර්ම අධ්‍යාපනයෙන් තොර ඒකපාක්ෂික අධ්‍යාපනයක ගමන් කරවන්නට ලෝකේ හුරු වීමේ වැරැද්ද. දැන් මෙතන මිනිසත්කමේ සුවඳ අහිමි කරගෙන යන්නේ. මේකට තව තාරුණ්‍යයට එනකොට, යෞවනත්වයට එනකොට ඔය විහාරස්ථානයට මල් පහන් පූජාවට යහපත් දේවල් වල තියෙන ලැබියාව තව හොරකම් කරගන්නවා. අපි විසින් නෙවෙයි, අර විසූක දස්සන විසින් පෙන්වන ලබන මාධ්‍ය. එතකොට ඔවුන්ට මීට වඩා අර වේ ආස්වාදයක්, තෘප්තියක් වෙන නිසා උන් මේ පැත්තට යනවා.
ඉන්පසු ඔවුන් අධ්‍යාපන තරගයේදී මොනවා හරි ක්‍රමයකින් ඒ මට්ටම්වලදී දිනා ගන්නු ලබනවා. සහතික හරි උපාධි හරි. දැන් ඔවුන් කල්පනා කරනවා මේක ලබා ගත්තාම සල්ලි හම්බ වෙනවා සියල්ල ලැබුණ තමයි කියලා. දැන් අනතුරුව සල්ලි සහ ගෙවල් දොරවල් රැකියා තියෙනකොට අවාහ විවාහ වෙනවා. ඒ අවාහ විවාහේ පැම් පටන්ම දෙන්න අතර නොගැලපීම් ගැටුම්. මේ තමයි මේ ධර්මයක් නොදැන යන පාර තුල හම්බ වෙන විපාකය. අනතුරුව ගැටුම් දුරදි ගියාම දුරස්ත වීම 15ක් විතර කාලයක් 15ක් විතර කියනවා මාස 6ක් ඇතුළත දික්කසාද ඉල්ලනවායි කියලා. තව එහාට ඊට පස්සේ දුරස්ත වෙලා ඔවුන් කතා නොකර අමනාපයෙන් ලෝකෙට පේන්න සාහිතිකෙන් යුග දෙවියක් සහ ජීවිතේ තනිව ගත කරන මෙතෙන්න වැටෙනවා. ඇත්තද බලන්න. කලාතුරකින් කෙනෙක් මේක කලමනාකරණය කර ගන්න තුළ එතකොට ලෝභ කරන්නේ gedara වෙන්න පුළුවන්, ද්වේෂ කරන්නේ වෙන කාට හරි. බිරිඳට හෝ සැමියාට ද්වේෂ කරන්නේ නැත්නම් එතන ඇවිස්සෙන්නේ නැහැ. ඒක වෙන පැත්තක ඒක තියෙනවා. මේ නිසා බුදු සමයේ තේමාව මම කියන්නම්. මිනිසා දුකටපත් කරනු ලබන්නේ තමන් තුළ උත්සන්න වෙන්නා වූ ලෝභය, ද්වේෂය, මෝහය. මෙන්න මේක උත්සන්න වෙන්න නොදී නවත්තා ගන්න එක දරුවන්ට උගන්වන්න පුළුවන්, නැති කර ගන්නත් පස්සේ උගන්වන්න පුළුවන්. එතකොට එමනම් අන්න ඒක තේරුම් ගන්න උත්සන්න වෙන්නේ කොහොමද? ඒක නිකන් කියලා දෙන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයෙන් කියලා දෙන්න බෑ. ඒ නිසා ඒකට වෙනම ප්‍රායෝගික ප්‍රතිපදාවක් දරුවන්ට කියලා දෙන්න වෙනවා. මා හිතන්නේ මෙන්න මේ අධ්‍යාපන රටාවට ඉදිරිපත් කළ යුත්තේ, ඇතුළත් කළ යුත්තේ නිර්දේශයට ඒ පාසල තුලම ඒ විෂය කටයුතු තුලම ඔවුනොන් පරයා නොයා ජයග්‍රහණය දිහා පරාජයේදී සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ජයග්‍රාහකයට අවංකව සුබ පතන්න පුළුවන්. පරාජයේ දුක් නොවෙන්න පුළුවන්. තරගයක් නිසා මරා ගන්න වෛර කරන්න යන්නේ නැති. මෙන්න මේ ප්‍රායෝගික රටාව පාසල් කාලය තුලම උගන්වන්න ඕන. එතකොට ඔහු බාහිර වශයෙන් දක්ෂෙක් වන අතර අධ්‍යාත්මික වශයෙන්ුත් මේ අදාළ සංයමේ පාවිච්චි කරන පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. මේ අත්තලා මුත්තලාගේ පරම්පරාවේ මේක උනේ නැහැ. අමල තාත්තලාගේ පරම්පරාවේ උනේත් නැහැ. අපේ පරම්පරාවෙත් මම දන්න හැටියට ධර්මයේ නොගත් අයට උනේ නැහැ. වෙනවා නම් වෙන්නේ ධර්මයේ ගත්ත පරපරක් තමයි ආපහු යන පාරේ හැදෙන්නේ. ඒ නිසා මේකට මම වචනයක් යොදනවා. සම්පූර්ණයෙන්ම බුදු සමයේ ප්‍රජාව සඳහා පටිසෝතගාමී ප්‍රතිපදාවක් උගන්වන්නේ. සම්පූර්ණයෙන්ම ප්‍රජාව සඳහා. තෝරාගත්ත භික්ෂුන් සහ භික්ෂුණීන් සඳහා නෙවෙයි. සම්පූර්ණයෙන්ම පෘථග්ජන භාවය කියලා කියන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක්. මේක දැන් ඔබට තිරේ ඇඳපු චිත්‍රයක් වගේ පැහැදිලි වෙන්න ඕන. එවිට අර මම මතක් කළ වේපුල්ලං කියන එක ළමා කාලයේ සිට තරුණ මැදිවිය මහලු කාලය දක්වා චිත්තාභ්‍යන්තරයේ විපුලත්වයට එමින් බලවත් වෙනවා. බලවත් වෙන තරමට ලෝකෙත් එක්කලා ප්‍රශ්න හදා ගන්නවා වැඩි වෙනවා. ඉතින් මේගොල්ලෝ මේ වගේ තත්ත්වයකටපත් වෙලා මරණින් එහා පැත්තේ නිවනක් හරි අනාගත බුදුහාම ලබා දෙන නිවනක් හරි කියලා කියනවා. මේකයි දුක, මේක නැති එකයි දුක නැති උතන කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය මේ සම්බන්ධයෙන් පවතින විශේෂ සූත්‍රයක් පවතිනවා. වචනේ මතක් නුනත් මේ මොහොතේ මෑතදී පරිහරණය කරලා නැති නිසා ඒක පෙන්නනවා. අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ කියලා ගාථා තුනකින්. ලෝභෝ අත්තං නජානාති, දෝසෝ අත්තං නජානාති, මෝහෝ අත්තං නජානාති කියලා දෙවෙනි පද ගාථා තුනකින් මේ වැරදි පැත්ත පෙන්නනවා. අන්නේ මාර්ගයේ තමයි සමස්ත සමාජයේ යමින් ඉන්නේ. නමුත් අනුගමනීය ප්‍රතිපදාව එක පෙන්නනවා. ලෝභ නෙය්යේ ලුබ්බත් නලුබ්බති, දෝෂ නෙය්යේ නදුස්සති, මෝහ නෙය්යේ නමුයිහති. ආන්න මේක සමස්ත සමාජය හඳුනා ගන්න ඕන. 10 දී අවුරුදු 15 දී නැත්නම් 20 දී
ඒ නිසා තමයි මෙන්න මේ තේමාව මට වටින්නේ. අපි මේ දරුවන් අධ්‍යාපනයෙන් අයින් කරන්න හදනවා නෙවෙයි. මේ අධ්‍යාපනයේ තම තමන්ට තියෙන දක්ෂතා අනුව, කුසලතා අනුව, තම තමන් ප්‍රිය කරන කාරණය අනුව, තමන්ට ලැබෙන ශේස්ත්‍රය අනුව ගිහින් වහින් වෘත්තියෙන් සමාජයට මෙහෙවරක් සපයා ආදායම් උපයා ගන්නා වූ එකක්. එතනින් එහාට ඔකේ මොකුත්ම ලැබෙන්නේ නැහැ කියලා වැඩියෙන් සල්ලි හම්බුණා, වැඩියෙන් ගෙවල් දරවල් ඒවා වියදම් කරන්න පුළුවන් අරුණාම ඊට එහාට ඒක ඇතුළත අර ලෝභෝ, ද්වේෂෝ, මෝහෝ කියන එක ප්‍රදර්ශනය වෙනවා නම් ඒක තුළ සිදු වෙනා වූ හානිය උගතාගේ සිට නුගතා දක්වා, බුද්ධිමාගේ බුද්ධිහිනියා දක්වා, ස්ත්‍රියගේ සිට පුරුෂයා දක්වා, පැවිද්දාගේ සිට ගිහියා දක්වා ඕන කෙනෙකුට ඒරණම. එනිසා දැන්වත් මේ බුදු සමය සඳහන් ජීවන තේමාව හඳුනා ගන්න. එතකොට දරුවන් කරන වැඩේ දරුවන්ට පෙන්වා දෙන්න. ඔබ තමයි ඒක පුරුදු කරේ. වැඩිහිටියන් වශයෙන් ඔබ මේක කරමින් ඉන්නේ. කොහොමද කරමින් ඉන්නේ? ලෝභයට එකතු වෙනවා, ද්වේෂයට එකතු වෙනවා, මෝහයට එකතු වෙනවා. අදාළ තැන්වලදී ඉඩම් අර්බුදයකදී, දේශපාලන අර්බුදයකදී, දෙදෙනෙක් අතර එන බහින්බස් වීමකදී, යම් කිසි දෙයක් සම්බන්ධ ගැටලුවකදී ඔබ නීතිය හෝ සාධාරණත්වය හෝ ඉවසීම හෝ මනුස්සකමද මේ සමාජය තුළ දැන් ප්‍රදර්ශනය කරමින් ඉන්නේ? ආවේගශීලීත්වයම නෙවෙයිද ඔය පෙන්නේ? ඔකට මම පණිරයිලෝන්ට ඉනවන් වැඳීම කියන වර්තය යටතේ තවත් දේවල් කියනවා. දැන් දරුවන් සුන්දර දේවල් වලට කැමති. පාසල් අධ්‍යාපනයේ පොතපතට ටිකක් එච්චර ප්‍රිය නැහැ. ඔවුන් සිත් යනවා වෙන වෙන පැතිවලට. ඒවට ඉතින් අද මාධ්‍ය ඔස්සේ ඕන තරම් දේවල් ගෙදරට ගේන්න පුළුවන් අපහසුවකින් තොරව මව්පියන්ට දේවල් වලින් හොරෙන්. එතකොට උන් ප්‍රිය කරන පැතිවලට ඇදී ගිහින් යම් යම් ආස්වාද ජනක දේවල් වලට හොරකම, බොරුව, වංචාව, සල්ලාලකම ආදී නොඑක් පැතිවලින් ඔවුන් අහුවෙලා. බාහිර ලෝකෙ මේවා තියෙනවායි කියලා තමන්ගේ සිත පිනවා ගන්නට, සිත කලඹවා ගන්නට, සිත පිනවා ගන්නට බාහිර ලෝකෙ හුරු කරගෙන. ඉන් පසුව ඒකේ සැප තියෙනවායි කියලා ඒ ඔස්සේ යනවා ඇරුණාම එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් කාන්ති පරමන් තපෝ තිතික්කා. ඉවසීම උතුම් තපසයි. තපසයි කියන්නේ පාට ඇඳමක් ඇඳගෙන රවුලයි කොණ්ඩේ වගාන ඉඳගෙන ඉන්න ඕන කියන එක නෙවෙයි. වෙසන්ත රාජ්‍යරෝ වගේ. තපස කෙලස් තැවීමයි. අදාළ උද්වේග කර, අදාළ කලබලකාරී, අදාළ නොසන්ත අවස්ථාවේදී තමයි ඉවසීම උතුම් තපසයි කියලා තියෙන්නේ. කාන්ති පරමන්. අන්න ඒ මගට සියලු දෙනා ගන්න ඕන. අනිවාර්ය කරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම සියලු දෙනාටම 4 5 පන්ති වලට එනකොට මේක පුරුදු වෙන්න වෙනවා. ඒ නිසා අපි සිද්ධාර්ථ කුමාරයෝයි සරියුත් මොගලන් දෙනමගේ චරිත වල ආදර්ශ ගත්තට කමක් නැහැ. නමුත් ඒ චරිත උගන්වනවා වෙනුවට තමන්ව උගන ගන්න, තමන්ගේ චරිතය ඉගෙන ගන්න අවශ්‍ය නිර්දේශයක් සකස් කරන්න වෙනවා. ඒ නිර්දේශයේදී බාහිර ලෝකයේ කිසි දවසක ඔබට දුකටපත් කරන සාධක නැහැ කියලා උගන්වන්න ඕන. ඒවා ඉදත් තිබුණා, ඉදිරියටත් තියෙනවා සිදුවීම්. ඒවත් ඇත්ත කරගන්නා වූ ඇලීම ගැටීම මුලා ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතින දෙයක් මේ ඔබ දුකටපත් කරනවා කියන එක දරුවන්ට උගන්වන්න ඕන. එතකොට යමින් ඉන්නේ අධ්‍යාපනය, රැකියාව, විවාහය, නිවාස, උගත්කමක්, ටයිකෝට් ආදී මේ සිහින ලෝකයක් තුළ නම් වෛද්‍යවරයා, ඉංජිනේරුවා ඒ සඳහා සියලුම සාධාරණත්වයන් අතහරිනවා නාන. පසුගිය කාලෙක හමුුණේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා මේ ස්වපත්වයේ කැමරාවක් හයි කරන් ඇවිදින් මේ කැමරාවෙන් ප්‍රශ්න පත්‍රය ගෙදරට යනවා. එහෙන් ආපහු උත්තර එනවා. ඉතින් මේ කවුද හදලා තින්නේ? බොරුකාරයෙක්. ඒ නිසා හොරු බොරුකාරයෝ හදන අධ්‍යාපනයක් තුළ උගතුන් නම් බිහි වෙයි. ඒ වුණාට ඒ ඔක්කොම අන්තිමට ලොකු හොරු, ලොකු බොරුකාරයෝ වෙනවා. මුදල් නම් ගොඩ ගහයි කොහෙන් හරි. නමුත් හදවතට සංසුන්කමක් නැති, සතුටීමක් නැති, ආත්ම සුවයක් නැති, කලවරදට පශ්චාත්තාපයට පත් වෙන සහ අවසානයේදී මට මේවා මෙහෙම උනේ මං කරපු වැරදි වලට කියලා හිතන්න පුළුවන් තැනට ජීවිතේ මෙහෙම මෙහෙවනවා නම්
වැඩක් වෙන්නේ නැහැ. අන්න නිසා ඔබට 80 60 40 යම් දවසක පුළුවන් මේක මේ හමු වෙන්නේ. දැන් ඔබ යම් තාක් දුරට පරිහාන ධම්මං වල ඇවිදින් තිබෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ වට එකතු වෙලා මොනවටද? කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට, ලෝභයට, ද්වේෂයට, මෝහයට. දැන් ඔබ මම කොට ගත්තේ මයන්න හෝ කයන්න යන්න නෙවෙයි. ලෝභය, ද්වේෂය, මෝහය යටතේ තව විවිධ අතු තියෙනවා මේකට. ඔබ ප්‍රධාන මාත්‍රකා තුන යටතේ ගත්තට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම එකට කිරීම ආදී කොට ඇති තව පුංචි බෙහෙදී ගියාව අතු තියෙනවා. මේකට එකතු වීමම තමයි සමාජයේ පෘථග්ජන භාවය කියන්නේ. දැන් මේකට බුදු සමයෙන් පෙන්වන ශාස්ත්‍රීය වචන යොදා ගන්න. ඔබ කරමින් ඉන්න දේ. මේ ලෝභ කියන පැත්තට පුණ්‍යාභිසංකාරය කියලා ගත්තොත්, දෝෂ කියන පැත්තට අපුණ්‍යාභිසංකාරය කියලා ගත්තොත්, මෝහ කියන එකට එහෙම ගන්න බැරි වෙනවා. නමුත් ආනිජ්ජාභිසංකාරයත් එක පවතිනවා. මේ අபிසංකාර කියන කාරණා. වලදී මේ සංස්කාරයන් කියලා කතා කරන දේවල් සිතට එනකොට ඒකට එකතු වීමේ ප්‍රතිපදාවක් තුල ඔබ ඒවා බලවත් කරමින් ඉන්නවා. එතකොට ඔබ බලවත් කරන්නේ ඔබේ චිත්තාභ්‍යන්තරය යටතේ ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම. කොතරම් බලවත් කරනවද කිව්වොත් අවශ්‍ය මොහතක උත්සන්න වුණාම සියලු ලෝකෙම විනාශ කරන්න පුළුවන්. ඔක්කොම ගිනි තබන්න පුළුවන්. එහෙම නැත්නම් වෙඩිකාපු ඌරෙක් බවට ඔබ පත් වෙනවා. තේරෙනවද මම ඒ කිව්ව වචනේ? සාමාන්‍ය වචනයක් තියෙනවා වෙඩිකාපු ඌරා වගේ කියලා. ඔහු මැරිලා නැහැ. ඔය පසුගිය දවස් පත්තර එකක් තිබුණා මට මතකයි. මේ දඩයක්කරුවෙක් විසින් ඌරන්ට උගුල්ලට වලා මේ සද්දයක් කියලා උදේ යනකොට ඌරා වාගෙට වෙඩි කාලා ඉඳලා මැරිලා නැතුව පඳුරක ඉඳලා ඇවිදින් මැරෙන්නම පාර දුන්නයි කියලා දඩයක්කාරයාට. ඒක තමයි ඒකේ තේරුම. ආපහු වෙඩිකාපු ඌරා අහුවෙච්ච ඕනෑ කෙනෙක් පරලෝ යවන්න තරම් දක්ෂයි. ඒ නිසා අන්න ඒ தත්ත්වයට ඔබ පත් වෙන එක මේ බුදු සමයේ ආධ්‍යාත්මිකේ වටහා නොගෙන යන ගමනේ ප්‍රතිඵලයයි. ඕකට විකල්පයක් විදිහට ආමිස පූජාව 100% සාර්ථක නැහැ. පොඩි විකල්පයක් විදිහට ටිකක් පාලනය වෙන සහ ඒක තුළ අර පුණ්‍ය විපාකය බලවත් වීම තුළ අරක පොඩ්ඩක් අමතක කරන්න පුළුවන් වෙනවා. නමුත් මා දකින්නේ නැහැ පරිනිර්වාණ සූත්‍රය තුළ සහ තව දේශනාවල මේ පූජා දෙක සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වර්ණනා කරපු දේ ඊමානි බික්කවේ පූජානි කතමානි ද්වේ කියලා ආමිස පූජාච ධම්ම පූජාච කියලා වදාරලා ඒතද අග්ගම් බික්කවේ දේමානි පූජානි මේ පූජා දෙකින් වඩාත් අග්‍රවන්නේ ධම්ම පූජාවයි කියලා තියෙනවා. අරුණාමිස පූජාවයි කියලා නෑ. එනිසා අපේ සමාජයේ ධම්ම පූජාව කියන එක කුරුමෙට්ටෙක් තරම් පුංචි වුණා වූ, ගිනි කූරක් තරම් පුංචි වුණා වූ, ආමිස පූජාව කියන එක විශාල ස්තම්භයක් තරම් විශාල වුණා වූ, නෙළුම් කුරුණ තරම් විශාල වුණා වූ එකක් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට පේන්නේ ගිනි කූර නෙමෙයි නෙළුම් කුරුණ. ඒ නිසා නෙළුම් කුරුණට ඇදිලා යනවා. ඒ වාගේ කියලා මම කතා කරන්නේ විශාලත්වෙන් නේ. හිතේන හැඩේ වැඩ නෙමෙයි මම කතා කරන්නේ. නමුත් ඇදිලා යන්න ඕන පැත්තට ඇදිලා යන්නේ නැහැ. තවදුරටත් මේ සමාජයේ මෙසේ ගමන් කරනවාද සියවස් ගණනක්. දැනටත් මේ ප්‍රතිඵල තිබෙනවා නේද ඔබට? මොනතරම් මාරු කළත් රජවල් සහ නිලධාරීන් මිනිසුන් තුළ පවතින අසහනය, පීඩාව, දුක එන්න බලවත් වෙනවා. සෑහීමටපත් වෙන්න බැරිකම. රට එන්න දුගි දුප්පත් වෙනවා. රට එන්න ලෝකෙට ණය වෙනවා. මොකද වෙලා තිබෙන්නේ? දැන් ඔබට තේරුම් ගන්න පුළුවනිද මේ මොනවෙන් හරි කරන්නේ කැම්බිම් ඇඳතුන් නිවාස කියන කාරණා ටික සපයා ගැනීම කියලා. ඕක සපයා ගැනීමට මුළු ජීවිතේම කැප කරනවා වෙනුවට, ඕක සපයා ගැනීමට ලෝකෙන් භාගයක් අයිති කර ගන්නවා වෙනුවට, ඕක සපයාගෙන තවත් පිරිසට හැකියාවක් තියෙනවා නම් රැකියාව දෙමින් ඔවුන්ටත් සපයා දැරලා මෙන්න මේ බුදු සමයෙන් යොමු කළා වූ ජීවිතය තුළ ලෝභ දේශ මොහ බලවත් කිරීම වෙනුවට ලෝභ දේශ මොහ ෂේ කරන පාරක යන්න උගන්වලා තියෙන එකක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවනි නම්
අන්න ඒක තමයි මේ බලාපොරොත්තු වෙන අනුගමන ප්‍රතිපදාවකින් ආර්යක පුද්ගලයෙක් ලෙස ජීවත් වීම කියන කාරණයට අපි එන්න ඕන. මොකද්ද දැන් අනුගමන ප්‍රතිපදාව? දැනට අනුගමන ප්‍රතිපදාව නිත්‍ය සුඛාත්ම. කවදාවත් අතනින් කියලා නැහැ. කොහොම අපි එහෙම කිව්වේ නැණි කියලා කියයි ඕන කෙනෙක්. නමුත් ඇත්ත ඒකයි. අනුගමනය කළ ප්‍රතිපදාව අනිදුක්ඛානාත්ම. ඒ වචන දෙකෙන් ගත්තොත්. නමුත් ඒ සඳහා දරුවන්ට නම් කියලා දෙන්න වෙනවා මව්කුසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන්නා වූ පුද්ගලයෙක් වශයෙන් දකිනා වෙනුවට ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට සිතින් සිතට මාරු වෙන්නා වූ ඒ සිතේ ඉන්නා වූ පුද්ගලිකත්වය කය නොවන බව. සිතේ පුද්ගලිකත්වයක් තිබෙනවා. ඒ පුද්ගලිකත්වයේදී ලෝභයේද, ද්වේෂයේද, බයද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද, පවද, පිනද, ධානයේද. ඒ මොහොතේ උපන් හැඟීම විසින් තමයි මේ කය වචන පාලනය කරනු ලබන්නේ. අන්නේ හැඟීම් ඔස්සේ යන විට කය සහ වචන වඩාත් වැරදි පැතිවලට, පෞකාරී පැතිවලට මෙහෙවන්න අර පිරිහෙන සිත විසින් කිසිදු චකිතකින් තොරව පෙළවෙනු ලබනවා. එනිසා අන්න එක තේරුම් ගන්න වෙනවා ළමා කාලයේ තිබුණා වූ අපි ගනිමුකෝ මෙහෙම සොරතල් වියේ මල් මතකේ ඉරාගෙන හොඳ හිත ගිහින් උඩු සුළඟට ගසාගෙන මහගේ උරුමයට නැත්තම් මහගේ උරුමය කියාගෙන සතුරන් වෙලා උනට දොස් තියාගෙන ඔන්න අර වෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කොටසක් නොකා දෙකරුණටත් තවා ලබාගෙන කම්පා නොවී සහෝදරත්වයෙන් උන් අපි එදා මෙන්න මේ කතාවේ මේ තේමාව පස්සේ නැති වෙන්නේ මේ මම පෙන්නන ලෝභ දේශ මොහ බලවත් වීම නිසා. ඊළඟ ගීතපදේ ඊළඟ එකනොත් වෙන්නේ ඒකනේ. ලන්දක වකා ලන්දක කල්යල්ලවති බිම්පම් වට ලොල් වී මලගම් ගියොත් වෙන දේ. ඔය ගීතෙන් පෙන්වන්නේ උපතින් සාමකාමීව ඉඳලා පෘථග්ජන භාවය තුළ සහෝදරත්වයේ බිඳාගෙන පිරිහීම යන හැටි. ඉතින් ඕක නොවෙන්න තමයි කෙනෙකුට උගන්වන්න ඕන. ලංකාවේ හරි ලෝකේ හරි කොහෙ ජීවත් වුණත් මේ ලෝකේ දුකක් නැහැ. Taman හදාගත්ත ලෝභයේ දේශේ මොහේ මිනිසාට දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් එය බලවත් වෙමින් පවතින බව තේරුම් අරගෙන බලවත් වීම නවත්තන්නත් අනතුරුව පුළුවන් නම් බලවත් වීම ශූන්‍ය ප්‍රතිපදාවට ගෙනියන්නත් උගන්වන්න ඕන ජීවිතය තුළ. ඉතින් මේ සඳහා මේ සමාජයට මුදාහැර තිබෙන්නා වූ එක එක්කෙනාගේ මතිමතාන්තර ඔළුවට වැටුනහම විශාල බාධාවක් වෙනවා. ඒ අය කියන හැටියට ඒ පැති වලට යන්න ඇරුණාම මේ බුදු සමයේ පෙන්වන තේමාව කල්පනා කරන්නේ නැහැ. පැවිදි වී හිටියත් ගුරුවරයෙක් වුණත් වාහනේ ලෙව්වත් වෙනත් ශේස්ත්‍රයකට හිටියත් ඒ කාරණාවලදී සිතට උපදින හැඟීම මමත්වයෙන් ගැනීමේදී එකක් ඇලීම එකක් ගැටීම දෙකටම මුලාව. ඇලීමෙන් මුලාවෙන් හෙවත් ලෝභ මෝහයෙන් ගැටීමෙන් මුලාවෙන් හෙවත් ද්වේෂ මෝහයෙන් කටයුතු කරන්න නම් ඔබ ජීවිතය ලෑස්ති කරගෙන තිබෙන්නේ. ඔබ කවදා හරි පරාදයි. මේක වහගන්න පස්සේ ආගම කියලා ලේබලයක් ගහගත්තොත් හරි නැත්නම් ඇඳුම් මාරු කරගත්තොත් හරි ඇඳුම් සුදු කරගත්තොත් හරි පිටට පේන්නේ. නමුත් ඇතුළත අර වැඩි දින කාරණාව. දැන් මේක වෙන්නේ කොහොමද කියලා දෙන්න. දරුවන්ට. වෙන්නේ මේ කාරණාවේදී දරුවන්ට බැන්නාම බනින්න හිතෙනවා. ගැහුවොත් ගහන්න හිතෙනවා. රිදෙව්වොත් රිදවන්න හිතෙනවා. අන්න ඒකෙදි පෙන්වන්න ඕනේ ඒ තමයි මමත්වෙන් ගැනීම කියලා. එකට එක කරන්න යන්න හිතෙන්නේ මමත්වෙන් ගැනීම නිසා. මට රිදුනා, මට පාඩුවක් සිදුනා, මට ගැහුවා. දැන් ආපහු ගැහුවොත් ගහනවා, බැන්නොත් බන්නවා, රිදෙව්වොත් රිදවනවා කියන තැනට තේමාව සකස් වෙනවා. මට කියන්න බුදු ධර්මයේ ඒ ගත්ත පළවෙනියටපත් වුණ ළමයා පවා මේක නෙවෙයිද කරන්නේ කියලා. ඒ පැත්තෙන් පාඩමෙන් ඒ ගනීවි. නැත්නම් ඒ සාමාර්ථ ගනීවි. නමුත් ප්‍රායෝගික වශයෙන් ගත්තල අරක නම් කරන්නේ ඔහු ලබාගත්ත ඒ අකුරින් වැඩක් නැහැ. ඔහු ප්‍රායෝගික නැහැ. ඒ නිසා මා දකින්නේ ඔය පෙරපාසල් වියේ පටන්ම දරුවන්ට
ලෝභය පාවිච්චි නොකිරීමේ, ද්වේෂය පාවිච්චි නොකිරීමේ, මෝහය පාවිච්චි නොකිරීමේ අවශ්‍යතාවය නොකරන්නට සකස් වෙන්න ඕන චර්යා රටාව. ඒක වැඩි දියුණු කරගන්න නැති වෙන්න චර්යා රටාව සකස් කරන්න වෙනවා. අනතුරු අවුරුදු 15 20 වෙනකොට ආගමෙන් බැහැරව යාම වෙනුවට දැන් ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ යෞවනයේ සිටම අන්න හරි. මේ යෞවනයට තේරෙන්න ඕනවා අපි මේ පාවිච්චි කරන්නේ මව් කුසෙන් බිහිවන ජීවිත වෙන අවුරුදු 100ක ජීවිතයක් නෙවෙයි කියලා. දැන් මේ මොහොත විතරයි ජීවිතය කියලා. ඒ මේ මොහොතට ඔර්ලෝසුවේ තප්පර කටුව උඩ තප්පර කටුව තියෙනවා වගේ මේ මොහොත අපි පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හටගන්නා වූ අරමුණක් ඔස්සේ කියලා. ඒ අරමුණට කියන්නේ රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පහක් කියලා. ඒකට එන දේ බාර ගැනීමට තමයි ලෝභ මෝහ දේශ මොහ කියලා කියන්නේ. මමත්වෙන් ගැනීම කියන්නේ කියලා. ඒ නිසා තමයි චිත්තහභ්‍යන්තරයට හේතු ඉතුරු වෙමින් ලෝභ දේශ මොහ බලවත් වෙන අනුසෝතගාමී ප්‍රතිපදාව හෙවත් දුක්ඛගාමිනී ප්‍රතිපදාව යන්න කියන එක ප්‍රායෝගිකව උගන්වන්න ඕන දරුවන්ට. ලෝකේ එබඳු ලෝභ කිරීම තුළින් ද්වේෂ කිරීම තුළින් ප්‍රශ්න උත්සන්න කරගෙන අංග විකල වූ මන්දබුද්ධික වූ හිරගෙවල් වලට ගියා වූ ජීවිත විනාශ වුණා වූ උදාහරණ අරගෙන මේ පාරේ ගියොත් මේ විපාක. මේ පාරේ ගියොත් තේරුම් ගන්න බැරි වුණාට තණ්හාය විපමුත්තස්ස නත්තිසෝකෝ කුතෝ බයං අක්කෝ දෙන ජිනේ කෝදං නහි වේරේන වේරාණී පදවලින් ඊට වඩා උත්තරීතර සැනසීමක් ජීවිතය තුළ විඳින්න පුළුවන් වෙන බව පෙන්වන්න වෙනවා. පෙන්නලා වුන්ට ප්‍රායෝගිකව ලබාගත් ජීවිතයේදී ඒ මොහොතට එන කාරණා පිළිබඳව මේ මග අනුගමනය කළ යුතුයි කියන එක පිළිබඳව ප්‍රායෝගික කරන්න පුළුවන් වෙනවා. එතකොට ඔවුන්ගේ අර බුදුන් වහන්සේ වදාළ ඇලෙන කරුණු 100ක් නම් දුක් 100ක් කියන එකේ සිට 100,000 දක්වා යන පාරේ යන්නේ නැහැ. 7කින් 8කින් 10කින් 15කින් 20කින් නතර වෙනවා. දැන් 100ක් අයින් කරගන්න එක හරි අමාරුයි නමුත් 20ක් අයින් කරගන්න ඒ තරම් කල් යන්නේ නැහැ. දැන් අපි මේක ඉතිරි කාලය තුල තේරෙන භාෂාවෙන් කතා කරමු ඔබ සඳහා. මගේ දරුවන් සඳහා එම කතා කළේ මේක වෙන්න ඕනයි කියලා. දැන් ඔබ යම් තැනකද ඉන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ. මෙතෙක් වෙලා ඔබ මෙතෙක් දවස් ඔබ බුදු සමය කියලා බුද්ධ චරිතය හදාarලා විභාග පාස් වෙලා මල් පහන් පූජා කරලා පන්සල් හදන්න උදව් කරලා බෞද්ධකමකද ඉන්නේ. ඒක හොඳයි. නමුත් ඔබ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ කියලා එකක් ඔබේ හිතේ උපදින බව සහ ඔබේට එකතු වෙමින් ජීවිතය අවුල් කරගනිමින් ඉන්නා බව ඉගෙනගෙන තියෙනවාද? සෑම දෙදෙනෙක් අතරම දෙපිරිසක් අතරම විවාහයේ යම්සැමියන් අතර සහෝදර සහෝදරයන් අතර මේ සම්බන්ධතාවය දුරස්ත වෙන්නේ මේ මායාව විසින් ඔබේ ඇතුළට රිංගවන ලද කාම විතර්කයේ සහ ව්‍යාපාද විතර්කයට එකතු වීමේ හානිදායක ප්‍රතිඵලයේ බව ඔබ ඉගෙන ගත්තද? එකතු වීමේ. ඒ කියන්නේ භාවිතයට එකතු වෙනවා. මොක්ෂණයකින් එකතු වෙනවා. ඒ එකතු වෙනාට කියන නම තමයි ගැහුවොත් ගහනවා බැන්නොත් බනිනවා රිදෙව්වොත් යදවනවා කියන ඔබේ සිංහල අර්ථය. ආර්ය අර්ථය තමයි කාම විතර්කයට එකතු වීම, ව්‍යාපාද විතර්කයට එකතු වීම, විහිංසාව විතර්කයට එකතු වීම ඒවා පිළි අරගෙන පිළියම් දන්න යන්නේක. දැන් තාමත් ඔබ එහෙනම් පරිහාන ධම්මං උදේසිස්සාමි කියන පාරේ තමයි යන්න වෙලා තියෙන්නේ. ඉතින් අර තවත් ගීතයක තියෙනවා ඒ ගියේ මගේ අවසානයේ පෝරකය කියලා. හරි. අර මල්ලියේ නාංගියේ කියලා පෙන්වන්නේ නරක මෙතරම් පිළිගන්න එපා නොහොබිනා වැඩවලට යන්න එපායි කියලා. ඒකෙන් පෙන්වන්නේ පුද්ගලයෝ මේක කළා කියන එක නෙමෙයි. පුද්ගලයෝ ඒ දේවල් කිරීම තුළින් ඔබේ සිතේ ලෝභය දේශ මොහ බලවත් වෙන පාරට ඔබ වැටුණා. ඉන්පසු ඔබ මව්පියන් කියන දේ අහන්නේ නැති, ගුරුවරයා කියන දේ අහන්නේ නැති, පාසලේ විනය තකන්නේ නැති, එතනින් එහා පැත්තටත් කිසිවක් අහන්නේ නැති හිතුවක්කාරයෙක් වෙනවා. එතකොට තමන්ගේ මතේ ක්‍රියාත්මක කරන අනික් කිසිවකට ගරු නොකරන පුද්ගලයෙක් බවට පත් වෙලා තම තමන්ට අහු වෙන පැත්තකින් ජීවත් වෙන්න ගිහින් සල්ලි ජීවිතය කියලා හිතාගෙන
ඒක නීති විරෝධී වෙලා වුණාම වැඩි කාල හරි ඉරේ හරි විඳින්න දුන් ජීවිතේ මෙන්න මේ විදිහට අවාසනාවන්ත ලෙස අවුරුදු 30කින් 35කින් 40කින් 50කින් වැඩි වැඩි තව විවිධ ක්‍රම වලින් සමගන්න සිද්ධ වෙනවා. මොකද වැරදි පාරේ ගිය නිසා. නමුත් ඕකට නෙමෙයි ජීවිතය ලබා ගත්තේ. ජීවිතය ලබා ගත්තේ කලාතුරකින් ලැබෙන ජීවිතය මව් කුසක ඉපදිලා මිනිසත් බව ලබා ගත්තේ බුද්ධෝත්පාදය තුළ. ඊට එහාට ජීවිතයෙන් කරන්න දෙයක් තියෙනවා සමස්ත සසරට බලපාන ආකාරයෙන්. ඔබ බලාප කරන්නේ සසරේ දුකට බලපාන ආකාරය වැඩනේ. සසරෙන් නිදහස් වීමට බලපාන ආකාරයෙන් යමක් කරන්න බුදු සමය පෙන්නනවා. අනේ නිසා ඔබ මේ අහන අය තරුණ වැඩිහිටියන් සංවිධානය කළත් අහන අය දරුවෝ නම් නිවසේදී නම් මව්පියන් සමග සහෝදරයන් සමග පාසලේදී නම් පාසල් දරුවන් සමග තරගයකින් නම් තරග කරන අය සමග වගේ රචනා තරගයේදී නම් රචනාවේදී සුදුස්සා සුදුසන හම්බුනහම අත දිනම ඇරුණාම Tamanට හම්බුනේ නැහැ කියලා අඬන්න හරි දිනපකනාට ඊර්ෂ්‍යා කරන්න හරි පුරුදු වෙන්නේ නැතුව සිනාමුසු හොනින් එන්න පුරුදුම් කරන එක. අනේම Tamanට ලැබෙන සෑම අවස්ථාවකදීම සිත කිලිටි කරගෙන අඬන්නේ දුඩන්නේ වැළපෙන්නේ මමත්වෙන් ගන්න නැතුව ජීවත් වෙන්න. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. එකතු නොවි ජීවත් වෙන්න. ප්‍රායෝගිකව ජීවිතය හුරු කරගන්න. එතකොට මේකට ධර්මයේ වෙනම වචන තියෙනවා ඒවා නොකීවට. අපි මේ බොහොම කල් සංසාරෙත් ඕක කරන්න ඇති අපිට ඒක පේන්නේ නැහැ. මේ ජීවිතයේ ළමා කාලේ පටන්ම කරන්නේ මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔකට වචනයක් දීලා තිබෙනවා ත්‍රිපිටකය තුළ මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස. ඔය තනි වචනේ හරිම සුන්දරයි ඒ පැත්තට. ඔබ මේ හැඟීම කාම විතර්කයේද ලෝභය, ව්‍යාපාද විතර්කයේද ද්වේෂය, විහිංසා විතර්කයේද ඊට එහා ගියේද. ඒකට ඒ ඕන එකක් ඒ ගැනීම තමයි මඤ්ඤමානය කියන්නේ. මෙතනින් දුක් ඉවර වෙනවත් නෙමෙයි තව සසරටත් බැඳෙනවා. තව සැරයක් ඉපදිලා දුක් ගෙනත් දෙන්න. එනිසා ලබාගත් ජීවිතේ Tamanට මව්පියන්ට මුදල් වියදම් කරන්න පුළුවන් නම් Tamanට ඉගෙන ගන්න පුළුවන් නම් හැකිතාක් දුරට එහාට ගියාට කමක් නැහැ. මොකද අලුත් දේවල් තනන જાතියක් තමයි දිනු වෙන්නේ. එහෙනම් මේ අලුත් අභියෝගයන්ට අපි කියමුකෝ ඉන්ද්‍ර නැතුව යනවායි කියලා. ඊට පස්සේ විදුලිය හරි සුළං බලය හරි නැත්තම් මූදු අතරින් හරි කාර් දුවන්න හදන්න ඕනනේ මොනවල පාවිච්චි කළා. ඒ නිසා මේ පැත්තට දිනු වෙන්න ඕන. නමුත් ඒක තුල ඔබ මේ වැඩෙන ලෝභයේ දේශේ මෝහය ගැන සැලකිලිමත් වෙලා නැතුව ගියොත් එහෙම ඔබ තුල හැදෙන්නේ ආත්මාර්ථකාමීත්වය. ඒ ආත්මාර්ථකාමියාට ඊට පස්සේ සැනසෙල්ලේ ජීවත් වීමේ හැකියාව හිමි වෙලා යනවා. ඒ නිසා ඒකත් ගෙනියන්න ඕන. මම සාමාන්‍යයෙන් මගේ ජීවිතය තුළ නගුල සහ පෝරුව ඔස්සේ හාන පෝරු ගාන ඒවා පුරුදු කෙනෙක්. එහෙම නැත්නම් කරත්තය තුළ මහමග යද්දී බර කරත්තේ ගවයින් බාන කරගසා අදින එකේ සමසමව කරගසා අදින එකේ වැදගත්කම දැක්ක කෙනෙක්. සමසමව දෙන්න සමසමව යන්න ඕන. අතුර යන්නත් එහෙමයි. ඒ නිසා මම දකින්නේ අධ්‍යාත්මිකයි අධ්‍යාපනයයි දෙක සමසමව යන්න ඕන කියලා. වෘත්තීය පුහුණුව වගේම අධ්‍යාත්මික පරිහාන නොවි අර අපරිහාන ධම්මංච කියන පදේ යලි යලිත් මමත්වෙන් නොගැනමින් එකතු නොවෙමින්. ඔබ දන්නේ නැති වුණාට එහෙම එකතු නැත්නම් මොකද්ද භාවිතා කරන්න කියලා දන්නවද? ඒකට තමයි අනිත්‍ය භාවිතය කියන්නේ. මොනවයිද? මල් වල අනිත්‍ය නෙමෙයි. කෙස් වල අනිත්‍යත් නෙමෙයි, දත් වල අනිත්‍යත් නෙමෙයි. ලෝභයේ අනිත්‍ය, ද්වේෂයේ අනිත්‍ය, මෝහයේ අනිත්‍ය භාවිතා කරනවා. නොවැඩෙන ප්‍රතිපදාවට. අනේ නොවැඩෙන ප්‍රතිපදාවේ යන්නට තේරුම් ගත්තාම මේ වචනට අදාළ ආර්ය පුද්ගලයෙක් ආපහු යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ආපහු යන්න තියෙන දුරත් හුඟක් නැහැ. මොකද ටිකයි නම් හදාන තියෙන උපන්න කුසල් ඒක දුරු කරගන්න විතරයි මහන්සි වෙන්න තියෙන්නේ. හුඟක් නම් හදාගත්තොත් ඒක දිනු කරගන්න බොහොම කල් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. එවිට ලබාගත් ජීවිතය තුළ තමන්ට ලැබෙන වෘත්තීය හැකියාවන් තුළ සමාජයට මෙහෙවරක් කරමින් දරුවෝ නම් මව්පියන් බලා ගනිමින් මව්පියන් බවට පත් වෙන්න ඕන නම් ආදරණීය දරුවන් හදමින්
ඔවුන්ටත් සාරධර්ම පෝෂණය නම් වූ ආගමික අධ්‍යාපනය ලබා දෙමින් පොතේ පතේ පාඩම් කරන බුද්ධ චරිතය විතරක් නෙවෙයි කලබල නොවී හොරේ බොරුව වංචාව කරන්න බලපාන්නා වූ ලෝභය බලවත් නොකරන ඒවා නොකරනකොට ඒවා කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම ජීවිත හානි කර ගැනීමට තන දක්වා එහාට යන්න පුළුවන් ද්වේෂය බලවත් නොකරන ඒ හැඟීමට එකතු වීමෙන් මමත්වයේ උත්සන්න කරන පාර වෙනුවට ඒවා මේ මොහොතේ හටගෙන නැසෙන දෙයක් බවට පත් කරගනිමින් ඔහු ජීවිතයේ ඉස්සරහට යනවා. තව පැත්තකින් ආධ්‍යාත්මික පරිහානිය වළක්වාගෙන යනවා. දැන් පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාමි පෘථග්ජනයින්ට ආර්යයන්ට අපරිහාන ධම්මංච නොපරිහන මාර්ගය. ජීවන ප්‍රතිපදාවක් නෙවෙයිද? ජීවත් වෙනකොටම නේද? එතකොට ඒ මොහොතේදීම මේවා ප්‍රතිපලයක් හම්බ වෙනවා. ඔය පිනක් කරපුවාම ඕක මේ ජීවිතේ හරි ලබන ජීවිතේට හරි විපාක හම්බ වෙනවායි කියලා තියෙනවා. පවක් කරපුවාමත් එහෙමනේ. නමුත් මේ විතර්කයේදී උත්සන්න වෙලා ඒ මොහොතේ ගහමරා ගන්න කපා කොටා ගන්න ගොත් ඒක ප්‍රතිඵල ඉහාත්ම වශයෙන්ම හම්බ වෙනවා. නමුත් ඒක නොකිරීමේ ප්‍රතිඵල එහෙම ප්‍රසිද්ධයක් නැති වුණාට ඉහාත්ම වශයෙන් මෙතනම හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ. ඒ වගේ කෙනෙකුට එහෙම අනවශ්‍ය ආකාරයෙන් දැවෙන්නේ නැති ජීවිතයක් ලැබුණොත් එහෙම දැන් දැවීම තුළ ආයුෂ කෙටි වෙනවා නම් නොදැවීම තුළ ආයුෂ දීර්ඝ වෙන්නේ නැතිද? ඔය දුම් වැටියෙන් සිදුවන දැවීම තුළත් කෙනෙකුගේ ආයුෂ අවුරුදු 15ක් විතර කෙටි වෙනවායි කියලා මම අහලා තියෙනවා. ඒ ලෝභයෙන් දේශයෙන් මොහෙන් දැවීම තුළත් මිනිසුන් මැරී වැටෙනවා. එහෙනම් ඒ සඳහා වැය වෙන්නේ නැත්නම් ඒ තුළ ශ්‍රොදිනාල තුළ වැඩි වෙන්නා වූ තවත් ඔය අනවශ්‍ය සංඝටකයන් වැඩි දියුණු වෙන්නේ නැතුව ඔබට මානසික නිරෝගී බව ලැබිලා ඔබේ ආයුෂ දීර්ඝ වෙන්න බැරි නෑ නේද? ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණාව ලංකාවේ හිටියත් ලෝකෙ කොතනක හිටියත් වෘත්තියෙන් යම් කිසි දක්ෂයෙක් බවට පත් වෙලා සමාජයට මෙහෙවරක් කරන්න. නමුත් සහෝදර සහෝදරියන් සමග සැමියානම් බිරිඳ සමග බිරිඳනම් සැමියා සමග ස්වාමියානම් සේවකින් සමග සේවකයානම් ස්වාමියාන් සමග පාර්ලිමේන්තුවේ නම් ඔවුනොවුන් දේශපාලන පක්ෂ වශයෙන් ඒක නම් වැරදිම ආදර්ශයක්මයි තියෙන්නේ මට මතක හැටියට 48 ඉඳලම. ඒ නිසා ඒ කියන්නේ කරනකොට හරි අනිත් පැත්තට ගියාම වැරදි. විපක්ෂයේ ඉන්නකොට වැරදි ආණ්ඩු පක්ෂයට ආපම ඒ වැඩේම හරි. මේකනේ අපට දීලා තියෙන ආදර්ශය. පැත්තට වෙලා විවේචනය කරන්න පුළුවනි ආපුවම ඒවම කරනවා ඒක වැරද්දක් දකින්නේ නැහැ. එහෙම නෙවෙයි ඒක කොයි පැත්තටත් ගියත් ජාතික ප්‍රතිපත්ති මට්ටමින් සකස් වෙන්න ඕන දෙයක් කියලා මම හිතන්නේ එක එක්කෙනාට ඕන හැටියට වෙනස් කරන්න නැතුව. ඒ නිසා ඒ ආදර්ශය ගන්නේ නැතුව තමන්ගේ ජීවිතය තුළ මෙන්න මේ විදිහට ලබාගත් ජීවිතය තුළ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම පාවිච්චි නොකරන ජීවිතයකට ළමා තරුණ කාලේ ඉඳලම හුරු වෙන්න. දැන් එවිට අම්මා අතහරින්න වෙන්නේ නැහැ. තාත්තා අතහරින්න වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් අතහරින්න වෙන්නේ නැහැ. මොකුත් අතහරින්න වෙන්නේ නැහැ. අපිට සම්බන්ධව තියෙන්න ඕනනේ. ඒවත් එක්කලා පවතින ඇල්මට කියන්නේ ලෝභ දේශම. ලෝභ දේශම තමයි අතෑරෙන්නේ. ඒ අතෑරෙනකොට වුන් සමග වෙනත් ආකාරයේ සුන්දරත්වයක්, සුන්දර බැඳීමක්, එහෙම නැත්නම් ලෙන්ගතුකමක් තියෙන්න පුළුවන්. ඒකට මම දකින්නේ සැබෑ ආදරය කියලා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව පවතිනා වූ ලෙන්ගතුකම සැබෑ ආදරය. මව්පියන්ට හෝ දරුවන්ට හෝ බිරිඳට හෝ ගහවැලකට හෝ ඕනෑම තත්වයකට රිදවන්ට, විනාශ කරන්න, පහර දෙන්න තියෙන අකමැත්ත. තමයි මා දකින්නේ ආදරය කියලා. බුදු සමය තුළ වාසීන් දන්නවා වචනෙන් පවා ක්‍රියාවෙන් පවා ඒක තේරෙනවා සමාජයට. ඒ නිසා මේ පාලි පාවිච්චි කරන්නේ නැතුව කතා කළේ ධර්මානුකූල ජීවිතයකට යන මඟ. වෙනත් ආකාරයකින්. එවිට ලෝභය, ද්වේෂය, මෝහය වැඩිම දුකයි කියලා පාලියෙන් තිබෙනවා. අන්දන්තමං තදා හෝති යං ලෝභං යං දෝසං යං මෝහං සහතේ නරං හෝ අන්දියෙක් වෙනවයි කියලා. ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බානං කියලා තියෙනවා. වැඩි වෙන පාරේ අනේක අනුසෝතගාමී ප්‍රතිපදාව, සොය ප්‍රතිපදාව අනේක ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. එතකොට ඒවා නැති වෙනකොට මනසේ තිබෙන தත්ත්වය කොහොමද කියලා නැති කරලම බලන්න ඕන. බුදුවරු මෙන්න මේ මිනිසාට
ප්‍රායෝගිකව ළඟා විය හැකි තැනක් පෙන්වා තිබෙන්නේ. එතනින් එහා පැත්තට ජීවිතය ගැන කතා කරන එකේ තේරුමකුත් නැහැ. මොකද ජීවිතයක් තිබෙන්නේ පව් හෝ පින් හෝ ධානය එකතු කෙරුවොත්. එව නැත්නම් කය බිඳී අනේක පින් කළත් පව් කළත් නැතත් ඕනෑම කෙනෙකුට ලෝකෙ සිද්ධ වෙනවා. ඒක බුදු වුණත් සිද්ධ වෙනවා. නමුත් ඒ වෙනකොට ලබාගත්ත මේ උත්තරීතර ස්වභාවය කයට අදාළ දෙයක් නොවන නිසා සහ හේතුන්ගේ හටගත් නොවන දෙයක් නිසා බිඳීමකුත් නැති. සාමාන්‍යයෙන් කෙනෙකුට තේරුණහම පත් වුණහම ඇරුණහම වෙනම තේරෙන්නෙත් නැති ලෝකෝත්තර වූ අඩවියක් කියලා. ආරම්භයක් අවසානයක් නැති, මුලක් අගක් නැති, හරි වැරදි නැති, හොඳ නරක නැති, ඔය වගේ ඔය බෙදීම් පාවිච්චි කරන්න බැරි සංසුන් සිතක් බව, සංසුන් භාවයක් බව ඔබට වැඩි දවස් යන්නට පෙර, වැඩි කලක් යන්න පෙර ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබේවි අනුගමන ප්‍රතිපදාව පාවිච්චි කළොත්. ඉන්නහාට ඔබට ඉතා ඉක්මනින් මේ හතර ටික ගෙදරින් එලවා ගන්න. ලෝභය, දේශය, මෝහය නැමැති හතර ටික ගෙදරින් එලවා ගන්නට වීරියක් ඇති වේවි. ඔවුන් ඔබට දුක් ගෙනත් දුන්නයි කියලා. එතකොට ඒ නිසා ඔබට ෂය ප්‍රතිපදාව, එහෙමත් නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වචනින් කියනවා නම් ඒ මොහොතට එන්නා වූ හැඟීමට එකතු නොවෙමින් පවත්වන්නේ නැතුව හැඟීම ඒ මොහොතේ ප්‍රතික්‍රියා නොදක්වා අවලංගු කරන්නට එතෙන්ට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා වූ දියුණු සිහියක් ළමා කාලයේ පටන් අරන් එන්න. අනතුරුව මේ සිහියෙන් බාහිර පරිබාහිර නොවි ජීවිතය ගෙනියන්න. මේ විතර්ක තුනේන අවස්ථාවන්හිදී ඒකට එකතු නොවීන්ට අවශ්‍ය වර්ධනය කරගත්ත සිහියක් තුළින් දිගින් දිගටම මේ ගමන යන්න. දැන් මේ ගමන යන අයට තමයි පටිසෝතගාමීන් කියලා කියන්නේ. අම්මද තාත්තද ගුරුවරයාද භික්ෂුද භික්ෂුණීද වචන ඕන එකක් භාවිතා කරගත්තා වේකි. එසා සමස්ත සමාජය වෙනුවෙන් දේශනා කළා වූ ප්‍රායෝගික දහමක් මේක තුළ පවතින්නේ. ඒක අවබෝධ කරගෙන අනුගමනය කරන්න, එහෙම නැතුව බාහිර වශයෙන් ආගමික ස්වභාවයක් කියන එකක් නෙවෙයි ඒකේ පවතින්නේ. ඇඳුම මාරු කර ගැනීමෙන් හරි, බෝධියක් දැක්කම නැගිටින එකෙන් හරි, ප්‍රතිමාවක් දැක්කම වන්දනා කිරීමෙන් හරි, ඒ වගේ බාහිර වශයෙන් දක්වන ප්‍රතිචාරයක් පමණක් නෙවෙයි. ඒව ඇති වරදක් නැහැ, යහපත් ක්‍රියාකාරකම් ඔක්කොම ටික. නමුත් මෙතන මේ ඇතුළත පවතිනා වූ ආත්ම අනාත්ම කියන දෘෂ්ටි දෙකක් පවතිනවා. ස්වභාවයෙන්ම උපන් මිනිසා ආත්ම දෘෂ්ටියට ලැබි වෙලා අමාරු වැටෙනවා. තථාගතයන් වහන්සේ නිසා ආත්ම දෘෂ්ටිය වෙනුවට අනාත්ම දර්ශනය ගන්න. එතකොට චිත්තාභ්‍යන්තරයේ පරිහානිය පාලනය වෙනවයි කියලා මනවින් පැහැදිලි කරලා තිබෙනවා. දැන් 100%ක්ම ඕක අනුගමනය නොකරන ප්‍රතිපදාවක් හිටියා කියලා හිතනවා සමාජය. දැන් සමහරවිට 5%ක් හෝ 10%ක් අනුගමනය කරන අය ඉන්නවා කියලා හිතනවා. 5 10 20 කරන්න, 20 30 කරන්න, 30 40 කරන්න පුළුවන් නම් ඉස්සරහට. එනම් ඒ අනුගමනීය ප්‍රතිපදාව රටක ගමන් මගත් වෙනස් වෙනවා. මන්දයත් මිනිසාට දුක් ගෙනත් දෙන්නේම බාහිර සාධක බලපෑම් නැතුවා නෙවෙයි. නමුත් මේ ආතතිය කිරික ගෙනත් දෙන්නේම ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛර කියනා වූ මේ අමානුෂික හැඟීම් බලවත් කර ගැනීම හේවත් මමත්වයේ හේවත් අනුසෝතගාමී ප්‍රතිපදාව බව තේරුම් අරගන්න. මේ පාරේ යන්න එපා ලෝකෙ කොහේ හිටියත්. ආහාර ඇඳුම් පැළඳුම් මේ දේවල් සකස් කරගන්න, අර ඒවට එකතු නොවන බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය ඉගෙන ගන්න. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියන්නේ ඒකට. ඒ පාර තුල ඔබට විවර වෙන්නේ ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන බුදුන් වහන්සේ වෙත යන මාවත. අදාළ කරුණු තේරුම් අරගනිමින් ලබාගත් ජීවිතයේ අගට යන්න යන්න දුක්ගිනි නිමා වී යන සැනසීදාය ජීවිතයකට පත්වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශංසනය කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැයි දායකත්වය දෙන ලබන්නේ දෙමව්පියන් විසිනි. අරමුණ 2021 දෙසැම්බර් මාස 15 වන දිනට සිය දියුගමනේ 22 වන පියවරට පා තබන සිය එකම පුතු වන අකිල දේශාන් මෛත්‍රීපාල පුතණුවන්ට ජන්මදින තුටුපඳුරක් ලෙස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරන ලබන අතර එම කුසල් හේතුවෙන් දැනට ඔහු විසින් සිදු කරගෙන ලබන සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කර ගැනීමටත් අනුගමනීය ප්‍රතිපදාවකින් සිය ජීවිතයේ ආර්ය පුද්ගලයෙකු ලෙස ගත කිරීමට අවශ්‍ය කායික සහ මානසික ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලැබේ. දෙමව්පියනි, ඔබට ළමස් නමස්කාරය මාගේ. මේ තමයි දරුවෝ හදන්න ඕන හැටි අම්මලා තාත්තලා. එමෙන්ම ඔහු සමග
මේ වන විට සිය අධ්‍යාපන කටයුතු හදාරමින් ලෝපුරා වැසෙන සියලුම දූපතුන්ටද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගැනීමටත් යහපත් පුරවැසියන් ලෙස සිය දිවි මඟ සාර්ථක කර ගැනීමටත් අවශ්‍ය කායික මානසික ශක්තිය සහ අවබෝධය ලැබේවා. එමෙන්ම ලෝපුරා වෙසෙන ශ්‍රී සද්ධර්මයේ සොයන බොදුනුවන්ට පින්කතක් බඳු ගෞරවනීය දේශකින් වහන්සේ ප්‍රමුඛ මේ වන විට ලෝපුරා වැඩ වාසය කරනු ලබන සියලුම ආර්ය මහා සංඝරත්නයටත් ඔවුන්ගේ භවගමනෙහි අවසන් උත්පත්තිය නිමා කිරීමට ප්‍රථම ආර්ය මාර්ග ප්‍රවිෂ්ඨ වීමට පෙරදරන කුසල් පුරා ඇති බොදුනුවන්ටත් කලණ මිතුරන් ලෙස ධර්මාබෝධය ලබා දීමට අවශ්‍ය කායික ශක්තිය චිත්ත ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලැබේ. ඉන් එහාට ඔවුන්ට ප්‍රාර්ථනාවක් නැහැ. එබැවින් ඔබගේ මේ යහපත් අරමුණ සඵල වේවායි කියලා ප්‍රාර්ථනා කරන අත ඔබ යුවලට මේ වන විට මේ කරුණ යම්තාක් වැටහි තිබෙනවා අපට තේරෙනවා. එහෙනම් අනුගමනීය ප්‍රතිපදාවක් එදිනදා ජීවිතයේදී කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ පාවිච්චි නොකරන ඒවායේ අනිත්‍ය බලන ප්‍රතිපත්ති කාමී සසුනක හැසිරෙන්නට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ඔබට නුවණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං